ටෝක් වැඩසටහන සමග අද සිකුරාදා දවස ටෝක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක පියාපත් තරුණ සාකච්ඡාවට තමයි අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක ඔබ දන්නවා මිනිස්පල් හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි 3 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා සෑම සතියේ දිනකම ඉලක්කගත කණ්ඩායම් පහක් අරමුණු කරගෙන සමාජ කතිකාවතක් ආරම්භ කළා ලයිෆ් ටෝක් නම්. මේ වැඩසටහනේ නියාමක වැඩසටහන අපි ක්‍රියාත්මක කළේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ පුරාම දෙසැම්බර් මාසයේ දින 31 පුරාම අපි මේ සාකච්ඡාව අරගෙන ගියා. ඒ සාකච්ඡාවේ අත්දැකීම් එක්ක මේ අවුරුද්ද අපි ලයිෆ් ටෝක් වැඩසටහනේ විවිධ පාර්ශ්ව පහක් සම්බන්ධ කරගෙන සාකච්ඡාව පවත්වනවා. ඒ අනුව අද සිකුරාදා දවස වෙනවන්නේ තරුණයන් පිළිබඳව සාකච්ඡා කරන්න. මේ වැඩසටහන අන්නට සූදානම් මේ පියාපත් වැඩසටහනේ අද සම්පත්දායකතුමන් හඳුන්වා දෙන්නට මට අවසර දෙන්න. අද අනුවෙන්න අපි මේ ජනවාරි මාසයේ වැඩසටහන හඳුන්වා දෙමින් පළවෙනි වැඩසටහනේ විස්කච්ඡා මිනිස්පල් රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය සමග මේ වැඩසටහන හඳුන්වා දීමේ මූලික අධීර පිළිවෙල. ඊළඟට අද අපි හාහපුරා සාකච්ඡා කරනවා තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග. තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමා අනුරාධ විජේකුමාර මැතිතුමා වෙත සම්බන්ධ වෙලා ඉන්නවා. මම ඔබට ප්‍රකාශ කරන්නට කැමති අනුරාධ විජේකුමාර ප්‍රකට රාජ්‍ය නිලධාරියෙක්. ඔහු සමුද්‍ය අමාත්‍යාංශයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ, ආගමික කටයුතු අමාත්‍යාංශයේ, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ මේ විවිධ අමාත්‍යාංශවල කුඩා මට්ටමේ සිට තම පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී, පරිපාලන සේවයේ තුන්වන පන්තියේ නිලධාරී ලෙස ආරම්භ කරපු වෘත්තීය ජීවිතයේ පෙර ගුරුවරයෙක් හැටියට කටයුතු කළා. ඒ වගේම පරිපාලන සේවයට පැමිණියට පසුව ඔහු විවිධ තනතුරු දරමින් විවිධ අත්දැකීම් පරාසයන් විඳිමින් ආපු ගමනක් අද ඔහු තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හැටියට තමන්ගේ අත්දැකීම් රටේ තරුණයින් වෙත ලබා දෙනවා. මේ රටේ තරුණයින් බාර අමාත්‍යාංශයේ ලේකම්තුමා හැටියට අද තරුණයන් පිළිබඳව සාකච්ඡා කරන පියාපත් වැඩසටහනේ පළමුවෙන් සාකච්ඡා කරන්නට ආරාධනා කළා අනුරාධ විජේකුමාර මැතිතුමා. මම තාම ගෞරවයෙන් පිළිගන්නවා ආයිබුවන් කියලා. ආයිබුවන් ලේකම්තුමනි. ආයිබුවන් සොයි. අද අපි සාකච්ඡා කරන්නට තීරණය කළේ තරුණයා සහ ජීවන දර්ශනය පිළිබඳව. අද දැන් මේක පොඩි පූර්විකාවක් අරගත්තොත් ලේකම්තුමනි අපි දැන් ජීවන දර්ශනය පිළිබඳව අපේ පුරාතන සමාජයේ තරුණයා ගැන කතා කළොත් එහෙම පුරාතන සමාජයේ අපේ තරුණයෝ කුඹුරේ ගමෙන් එළියට ගියේ නැහැ. ගම ස්වයං පෝෂිත ඒකකයක්. මේ ස්වයං පෝෂිත ඒකකයේ ඇතුලේ කුඹුරු වැඩ කළා, හේන් වැඩ කළා, ඊළඟට ගමේ පොදු කටයුතු කළා. මෙහෙම තරුණයෙක් තමයි අපිට පුරාතන සමාජයේ හම්බෙන්නේ. එතකොට ඒ සමාජයේ, ඒ ගැමි සමාජයේ, ඒ පුරාතන සමාජයේ ගමින් එහාට ලෝකයක් තිබුණේ නැහැ. අපි එතනින් පටන් ගත්තොත් ලේකතුමනි, එදැන් සිට අද දක්වා කොහොමද තරුණයාගේ ජීවන දර්ශනය වෙනස් වුනේ? ඒ වගේම අද වර්තමාන තරුණයා මුහුණ දෙන ජීවන දර්ශනය ඇතුලේ මුහුණ දෙන අභියෝග මොනවද කියන එක තමයි අද මේ පැය ඇතුලේ වෙන්නේ ලේකම්තුමා සමග. ලේකම්තුනි, අපි ආරම්භයක් ගමුද? අර පුරාතන සමාජයේ තරුණයාගේ ජීවන දර්ශනය කෙබඳු වන්නට ඇතිද කියලා. ඔව් සුමිත්, ඉතාම හොඳ මාතෘකාවක්. මම ඉස්සෙල්ලාම සිල් දිනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මිනිස්පල් හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවට මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි කතා කරන මාතෘකාව තරුණයන් සඳහා වන ජීවන දර්ශනයක් කියන මාතෘකාව. ඉතින් ඒකෙදී මේ ජීවන දර්ශනය කියන මාතෘකාව මම හිතන්නේ මේ වෙනකොට අපි බොහෝ වෙලාවට කතා කරනවා විවිධ කළමනාකරන වැඩසටහන් ඇතුලේ.
ඒ වගේ අපි අතීතයට ගිහිල්ලා බැලුවොත් පුරාතන යුගයට ගිහිල්ලා බැලුවොත් අපි ඒ යුගයේ තරුණයාගේ ජීවන දර්ශනය මොකක්ද කියලා මම හිතන්නේ අපි ඔබ කිව්වා වගේම අපි ඊටාම සීමා සහිත සමාජයක් ඇතුලේ සීමා සහිත පිරිසක් එක්ක කටයුතු කරමින් සීමා සහිත උවමනාවන් සපුරා ගැනීම සඳහා විතරයි කටයුතු කරේ. ඉතින් මේකෙදී මම හිතන්නේ මූලික වශයෙන් දෙමව්පියන්ට දාව දරුවෙක් හැටියට ඉපදුනාට පස්සේ බොහෝ වෙලාවට අතීතෙටම ගිහිල්ලා බැලුවොත් එහෙම දෙමව්පියන්ගේ වෘත්තිය මොකක්ද අන්නේ වෘත්තිය ඇතුලේ කටයුතු කිරීම සඳහා තමයි උණුව ලැබුවේ. එතකොට ඒ තාත්තගෙන් පස්සේ පුතා කොහොමද මේ වෘත්තිය ඉදිරියට අරන් යන්නේ කියන කාරණා වගේ දේවල් වලට මේක බොහෝ වෙලාවට සීමා වෙනවා. ඒවත් අවස්ථාවක් තමයි ගමේ පන්සල එහෙම නැත්නම් පල්ලිය වගේ ආයතනයකින් යම් විදිහක අධ්‍යාපනයක් ලැබලා ඒ අධ්‍යාපනය ඔස්සේ තමන්ගේ ජීවිතයට අලුත් අදහස් එකතු කරන්න ඉඩකඩ හම්බ වුණා. මේ වෙලාවේදී අපි දන්න දෙයක් තමයි අතීතේ බොහෝ වෙලාවට කියන්නේ ළමා කාලය ඉක්ම වෙලා ඊට පස්සේ යවුන වයස ඇවිල්ලා දැලි රැවුල් එනකොට ඊට පස්සේ මේ අපේ සාමාන්‍ය සමාජයේ තිබුණේ අවුරුදු තරුණියක් නම් අවුරුදු 16 වගේ විතර වෙනකොට විවාහ වෙනවා. ඊට පස්සේ අර දරුවන් හදලා පවුල් එකකේ සුරක්ෂිතභාවය හදලා ආහාර පාන සහ අනිකුත් දේවල් ටික සම්පාදනය කරමින් කටයුතු කිරීම තරුණියක. ඒ වගේම මේ පවුල් එකකට අවශ්‍ය කරන රැකවරණ ලබා දීම පිරිමියෙකුට ආර්ථික වශයෙන් සහ සමාජික වශයෙන් ලැබෙනවා වගේම අවුරුදු 20ක් 21ක් වෙනකොට ඒ අයත් විවාහ වෙනවා. ඒතර විවාහ වෙලා කුටුම්බයක් ඇතුළේ ඔවුන්ගේ ජීවිතේ හදාගෙන යනකොට බොහෝ වෙලාවට ඔවුන් උරුම කරගත්තේ තමාගේ පියාගේ වෘත්තිය. එහෙමත් නැත්නම් ඒ වෘත්තිය ගුවිතන කම්මල් රස්සාව එහෙම දේවල් ටිකක්. එතකොට ඒ දරුවන්ගේ පියවරුන්ට හෝ මව්වරුන්ටත් ලොකු අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඒක තමන් කරගෙන යන කර්මාන්තර දරුවන්ගේ සහයෝගය අරගෙන අවශ්‍ය කරන ශ්‍රම සම්පත් සපයා ගැනීමෙන් ඔවුන්ගේ වෘත්තියන් කරගෙන යමින් එයින් ලැබෙන ආදායමෙන් ජීවිතය ඊටාම සරල ජීවිතයක් සකස් කරගෙන කටයුතු කිරීමෙන් එහාට ගිය ලොකු ජීවන දර්ශනයක් අතීත සමාජය තුළ අපිට දක්ින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අතීත සමාජය කියලා කියනකොට අපි බොහෝ අතීතයට ගියාම තමයි එහෙම එකක් තියෙන්නේ. මේ අතීත සමාජයත් වර්තමාන සමාජයත් දෙක ඇතුළේම සමහරවිට ග්‍රාමීය සමාජයට ගියොත් එහෙම සමහර පුදුකලා වෙච්ච ගම් ඇතුලේ අදටත් අපිට දකින්න පුළුවන් මේ කියන රාමුව ඇතුලේ කටයුතු කරන තරුණ තරුණියන් උන් තරම් ඉන්නවා. ඔවුන් සමහරවිට ඊටාම ඈත දුෂ්කර පළාත්වල නගරයක් දැකලා නැති අය, විශේෂයෙන් කොළඹට ඇවිල්ලා නැති අය අනන්තවත් ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජීවන දර්ශනය කියලා කිව්වම ඇත්තටම ජීවත් වීම තමයි ඔවුන්ගේ අපේක්ෂාව. ඒ සඳහා අවශ්‍ය කරන නිවසක් ඒකත් ලොකු දෙයක් නෙවෙයි. ඔවුන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න අවශ්‍ය නිවසක්. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන ආදායම, ඒක ආදායම් කියන එක සල්ලි භාගයට වඩා ඒ භෞතික සම්පත් ටිකක්, ධාන්‍ය ටිකක්, වීහාල් ටිකක් මේවා තමයි තිබුණේ. ඒතර දරුවන් කියලා කියන්නේ අපි දොස්තර කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න එහෙම අරමුණු තිබිච්ච දෙමව්පියන් සමාජයක් නෙවෙයි. ඒක ඇතුලේ ඔවුන්ගේම කෘෂිකර්මාන්තය ඇතුළු අනිකුත් ජීවන මාර්ග වලට සහාය දෙන්න පුළුවන් පිරිසක් විතරයි. අවුරුදු 16 මුල් තරුණයක් සාමාන්‍ය අවුරුදු 20 කෙනෙකුට තරුණයෙකුත් විවාහපත් වෙලා වෙනම කුටුම්බයක් ආරම්භ කරලා ඒක ඇතුළේ ඔවුන්ගේ ජීවිතය හදාගෙන ඉදිරියට ගියක තමයි තියෙන්නේ. ඒක තමයි අද උන් ප්‍රසන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි ඊළඟ අවස්ථාවේදී බලමු මේක කොහොමද අද දක්වා වෙනස් වෙන්නේ කියන එක. ඒ නිසා මම දකින්නේ නැහැ. සමායනනේ මම දකින්නේ නැහැ අතීත තරුණයාට අපි මේ අද කතා කරනවා වගේ ජීවන දර්ශනයක් කියලා එකක් තිබුණා කියලා. හැබැයි ඔහු ගහකොළට සදාසිව්පාවට ස්වභාව ධර්මයට ආදරය කරනවා. ඔවුන් ස්වභාව ධර්මය අභිභවයන් උත්සාහ කරේ නැහැ. ඔවුන්ගේ ජීවන ගමනේදී ඔවුන් ස්වභාව ධර්මයේ වේවත්වයෙන් සැලකුවා. ඒ තුර තමන්ට ආහාර ටික, තමන්ට ආරක්ෂාව, තමන්ට පානීය ජලය ටික මේ දෙන සියල්ලට ඔවුන් වන්දනාමාන කරන සංස්කෘතියක තමයි හිටියේ. ඒ වන්දනාමාන කිරීම අපි අද සමහරලාට කියනවා ඒවා නුගත්තම හෝ වෙන දෙයක්. මම හිතන්නේ ඒකට අපි කියන කෘතවේදී බව කියලා. ඒ සමාජයේ කෘතවේදී බව ඉහළින්ම තිබුණා. ඒතර
වෙලාවකට මට හිතෙන්නේ උන්ට අර අපි අද කතා කරන මේ මිෂන් එහෙම නැති වගේ දේවල් ඒ අය කාලේ නැති වුණාට ඒගොල්ලෝ කොයි වෙලාවක තමන්ට බත සපේන, තමන්ට ආරක්ෂාව සපේන, තමන්ට ජීවිතේ ගෙන යන උදව් උපකරණ කරන ගහට ගොඩ සතාට සීපාවට හානියක් වෙන ආකාරයේ කිසිදු දෙයක් කරේ නැහැ. ඒ තුල ඔවුන් ඒ සියල්ල ආරක්ෂා කරගන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා සහ අනාගතය සඳහා සම්පත් ඉතුරු කරමින් ඒවා පරිශීලනය කරා. දැන් ගොඩක් වෙලාවට දඩේමේ ගිය කෙනෙක් කොයි වෙලාවකවත් අනවශ්‍ය ප්‍රමාණයට සතුන් ඝාතනය කරේ නැහැ. දඩයන් කරගත්තේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරයි දේ කරේ. ඔවුන් වනයක් එලිපෙහෙලි කරේ නැහැ. ඒ විදිහට මහා දැවැන්ත රුක්ෂ ගස් කපලා. ඔවුන් සුදුසු ස්ථානවල විතරයි වගාවමින් සකස් කරගන්නේ. මට හිතෙන ඒ ඔස්සේ ගොඩනැගිච්ච යම්සේ ජීවන දර්ශයක් ඔවුන්ට තිබුණා. ඉතින් ඒකට පල්ලිය සහ පන්සල එහෙම නැත්නම් ආගමික මධ්‍යස්ථාන සිද්ධාස්ථාන ඇතුළේ වෙනකොට ඒ හරහා අධ්‍යයක් තිබුණා. පසු කාලෙත් තමයි අධ්‍යාපනය ඇතුළේ අනිත් දේවල් සියල්ලම එන්නේ. ඔවුන්ගේ අධ්‍යාපනය උනේ බොහෝ වෙලාවට තමන්ගේ පියා එහෙම නැත්නම් පරම්පරාවෙම උරුම වෙච්ච කලා ශිල්ප වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් වෘත්තියක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ටික ඒවා ඉගෙනගෙන ඒවා තුළ නිපුණභාවයෙන් දක්වපු අන්‍යෝන්‍ය වශයෙන් ගමක් ඇතුලේ එකිනෙක දේවල් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගනිමින් ඔය කියන පටු සීමාවන් ඇතුලේ ඔවුන්ගේ ජීවිතය අරගෙන ගිය එක තමයි මම නම් දකින්නේ. ස්තුතියි ලේකම්තුමනි. ඔබතුමා දැන් මේ රසබර කතාව පටන් අරගෙන යනකොට මට හරි ලස්සන මේ කතාවක් මතක් වුණා මේ පැරණි සමාජය පිළිබඳව. මට මතක හැටියට හොටින්ටන් මහත්මයාගේ පොත හෝ නැත්නම් රැල් පීරිස් මහත්මයාගේ සිංහල ගැමි සමාජයේ පොතේ මේ තියෙන්නේ මුල් කැටේ හේන කියලා හේනක් ගැන මේක සාකච්ඡාවක් මේ පොතේ සඳහනක් තියෙනවා. මුල් කැටේ හේන කියලා කතා කළේ දැන් හේන් වගා කරන්න ඉන්න ගමේ ඉන්න ගොවියෝ ඔක්කොම එක පවුලකින් එක්කෙනා ගානේ මූලිකයට එකතු වෙලා කැලේ මැද්දට ගිහිල්ලා කැලේ මහ විශාල ගහක් තෝරගෙන ඒ ගහ වටේට මදු වැලක් එහෙම නැත්නම් අරංගියේ පට්ටයක් ගැට ගහලා කරකව ගන්න පුළුවන් වෙන්න රියනක විතර ලණු කෑල් වැලක් ඒකට ගැට ගහලා ගහ වටේට වෘත්තයක් ලකුණු. මේ වෘත්තය කරත්තරෝදයක ගරාදි වගේ පවුල් ගානට වෙන් කරනවා. ගමේ ඉන්න පවුල් ගාන. ඊළඟට මේ ගහ මුල ඉඳලා කූවක් තියෙනවා. කූවක දොරක් හතර පැත්තට මේ ඉන්න පිරිස ගමන් කරලා මායිම ලකුණු කරනවා. මායිම ලකුණු කරගෙන දැන් ඒගොල්ලෝ ලකුණු කරගත්ත මායිම් ටික එලිපිලි කරගෙන ගහ මැද හිටින විදිහට ලොකු අරයකින් යුක්ත හේනක් හදාගන්න. මේ හේනේ ගරාදි අර කරත්තරෝදයක ගරාදි වගේ හේන වෙන් කරගෙන එක ඉරුවක් තමයි එක කොටසක් තමයි ගමේ කෙටුටයි තියෙන්නේ. එතකොට දැන් මේක ඇතුලේ අර රැල්පීන්ස් මහත්තයා සාකච්ඡා කරන මේක ඇතුලේ පරිසරය රැකුණා. මේක ඇතුලේ අන්‍යෝන්‍ය සහෝදරතාවය රැකුණා. විශ්වාසය රැකුණා. ඊළඟට දැන් එක්කෙනෙකුට හේන රකින්න බෑ යන්න බැරි නම් දෙපැත්තේ ඉන්න දෙන්නට ඒ හේන බලා ගන්න පුළුවන්. මොකද හේන පරිස්සම් කරගන්න ඕනේ අර එළියට වෙන්න තියෙන වැටමයිම විතරයි. එතකොට ලේකම්තුමනි දැන් මේ වගේ සමාජ ක්‍රමයක ඇතුලේ පරිසරයට සාපේක්ෂව ඒ සමාජයට සාපේක්ෂව හොඳ මේ අගනාකම් සමූහයක් තිබුණා නේද ජීවන දර්ශනය ඇතුළේ? ඔව් මෙහෙමයි. ඇත්තට දැන් උතන සුමිත් මම දකින්නේ දැන් ඔය කියන අපි ඔබතුමා කතා කරන ඔය කියන කාලවකවානු වල මහා දැවැන්ත තරගයක් මිනිස්සු අතර තිබුණ නැහැනේ. ඒකට මිනිස්සුන්ට හැමෙල් දැන් අපි දන්නා හැම වෙලේම මිනිස්සු සාමූහිකව තමයි ජීවත් වෙන්නේ. යෝජනපද මුල් කාලේ ඇති වෙන්නේ සාමූහික. ඒ සාමූහිකත්වයේ අවශ්‍යතාවය තියෙන්නේම ආරක්ෂාව සඳහා. ඒකට ඔවුන්ට වනසතුන්ගෙන් හෝ වෙනත් ගෝත්‍රිකයෙක්ගෙන් හෝ වෙන යම්සි බලපෑම වළක්වා ගැනීම සඳහා තිබිච්ච හොඳම උපාය මාර්ගය තමයි සාමූහිකත්වය. ඒක සාමූහික හැම දෙයකටම මුණ දෙනකොට ඔවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ ආරක්ෂාව සහ පැවැත්ම තහවුරු වෙනවා. අනිත් එක දැන් අපි අද කතා කරන විවාහය කියන මූලික සංකල්පය හැම ඒ කාලේ මේ පොතක ලියලා අසං කරලා එහෙම තිබුණේ නැහැනේ. එතකොට යම් තරුණයෙක් සහ තරුණියක් අතර යම් අවබෝධයක් ඇති වුණොත් ඔවුන් එකට වාසය කරන්න කැමති වුණොත් ඔවුන් පවුලක් හැටියට කුටුම්බයක් ඇතුළට එනවා. ඒ ඇතුලේ ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා. දරුමල්ලු හැදෙනවා.
මෙහෙම ගිය යුගයක් තියෙනවා. ඔබට මතක නම් මම හිතන්නේ අපි රාජ්‍යසේවයට ඇවිල්ලත් දැනට අවුරුදු 15කට 20කට වගේ පෙර අතීතයට ගියොත් එහෙම විවාහ නොවෙච්ච දරුමුණුගුරන් විශාල සංඛ්‍යාවක් ඉන්න පවුල් අපි විවාහ කරා වර්තමාන යුගයේ තියෙන අවශ්‍යතාවය. ඒ වගේ තැනකට තමයි අපි ගියේ. නිසා මම දකින්නේ මේක ඇතුළේ එකක් තමයි අවශ්‍යතාවයන් සීමා සහිත වුණාම මම හිතන්නේ තරඟ කරන්න දෙයක් නැහැ. ඒකට අපිට බාහිර අභියෝග වලට මුහුණ දෙන්න තමයි වැදගත්ම දේ. අභ්‍යන්තරික වශයෙන් කණ්ඩායම ඇතුළේ ලොකු අභියෝග නැහැ. ඉතින් එතකොට අර ඔබ කිව්වා වගේ අභියෝග කියනවා ඔය විදිහට හදාගත්තට පස්සේ දඬුවටක් හදනවා. ඒ දඬුවට පහු කාලයේදී තම තමන්ගේ හේන් වලට සීමා වුණා. නමුත් ඔය කියන කාලෙදී මේ දඬුවට සකස් වුණේම ඔය අර ගරාදී ඒ කියන්නේ ඔය හදාගත්ත ඌවේ දුර තියෙන අවසාන ඒ කියන්නේ වටය ගරාදීට තමයි දඬුවට. අභ්‍යන්තරික වශයෙන් ඒගොල්ලන්ට බෙදා හදාගන්න ලොකු සීමාවල් ආරක්ෂා කරන යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක සියලු දෙනාම පැල් වලට ගිහිල්ලා එතන ඉඳන් කවි සීපද කියමින් ගායනා කරමින් පන්දන් එලි ගිනිමෙල දල්වාගෙන වනසතුන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි කටයුතු කරන්නේ. එතකොට ওই සංස්කෘතිය ඇතුලේ මේ සියල්ල හැදෙනකොට අපිට පේනවා සමානාත්මතාවය කියන එක තියෙනවා. එතකොට අර එකිනෙකාට උදව් කිරීම, පිහිටවීම, එහෙම නැත්නම් සහාය වීම කියන සංකල්ප ටික තියෙනවා. දැන් ගමක එයාට මරණයකට, මගුලකට, කොටහුලකට ඉන්න ওই පිරිස විතරයි. වෙනත් පිරිසක් නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට ගමක් ඇතුලේ කටයුතු කරනකොට ඔය සියලු දෙනා එකට තමයි කටයුතු කරන්නේ. ඉතින් මේකේ ඊළඟ කාරණාව තමයි බොහෝ වෙලාවට මේ සියල්ලම එකම පවුලකින් විහිදිලා විසිරිලා ගියපු කොටස්. එහෙම බොහෝ වෙලාවට දැන් ඔබට බලන්න පුළුවන් අපි ඔය වාසගම් මෙහෙම අරන් බැලුවොත් එක එක වාසගම් තියෙන එක එක කලාප තියෙනවා. ඒ කොටස් තියෙනවා, ගම් තියෙනවා, නැත්නම් ප්‍රදේශ තියෙනවා. දැන් ඉස්සෙල්ලා ගම් වෙලා තිබිලා ඒව තමයි පැතිරිලා ඈතට ගිහිල්ලා වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි නිකන් කිව්වොත් දැන් උදාහරණයක් ඇටිකොත් මගේ නම විජේකෝන් කියන එක විජේකෝන්ලා ඉඳලා තියෙන්නේ වැලිමඩ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. දැන් මම ඉපදුන බණ්ඩාරල ප්‍රදේශයේ ඉතින් ව්‍යාප්ත කොටසක් ඉන්නවා. ඊට පස්සේ කොණාගල දිස්ත්‍රික්කයේ නිකවැරටි වගේ ප්‍රදේශවල ඉන්නවා. එන්න මෙහෙම සීමා සහිත ප්‍රදේශයකට තමයි යන්නේ. පස්සේ තමයි රට පුරා, ලෝකේ පුරා, විශ්වය පුරා මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒක නිසා එතන වටිනාකම් ඇත්තටම තිබුණා. හැබැයි ඒ කාලේ අපි අද කියන වටිනාකම් නෙවෙයි තිබුණේ. ඒවට අපි කිව්වේ සාර ධර්ම කියලා. ඒ කියන්නේ අද අපි කතා කරන වටිනාකම් මොහොලාවට සාර ධර්ම වලින් එහාට ගියවද කියලා මට වෙලාවක හිතෙනවා. කියන්නේ සමාජයක යහපැවැත්ම සඳහා අවශ්‍ය මේ සාර ධර්ම ටික. මේ සාර ධර්ම අතර තිබිච්ච එක තමයි ඔය මම කියපු අර මූලික අවස්ථාවේදී කිව්ව පරිසරයත් එක්ක අනුගත වෙච්ච ජීවිතය කියන එක. ඊළඟට බෙදා හදා ගැනීම කියන එක. දැන් අපි දන්නෝනේ අත්තම, කය්‍ය මේවා තමයි අතීත සමාජයේ අපිට අහන්න ලැබෙන්නේ. ඒතුළු මේ අත්තන් ක්‍රමය නැතුව තනි කෙනෙකුට තමන්ගේ මේ කුෂිකර්මාන්තය වගේ දේවල් කරගෙන යන්න බෑ. හේන කරන්න බෑ. ඒක නිසා ඒ සියල්ල එතෙන්ට එනවා. ඒතර දැන් අපි මගේ පුංචි කාලේ ගත්තොත් මගේ ගමේ බණ්ඩාරවෙල අපි පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ මේ අත්තන් ක්‍රමය ඉතාම මැනවින් තිබුණා. ඒ කියන්නේ 1960 ගණන් වෙනකොට 70 ගණන් වලවත් මේක 80 දශකයේ මුල් භාගයේ වෙනකොටත් මම හිතන අද වෙනකොට ටිකක් මේක ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඉස්සර ගමට හිටියේ නෑ අර නිලධාරීන් මේ නිලධාරීන් ඒකර හිටපු නිලධාරීන් උනේ බොහෝ වෙලාවට ගමේ එක්ක ග්‍රාම සේවක. එහෙම නැත්නම් ගමේ ඉන්න ප්‍රධාන ගොවි මහත්තයා. ඒතර එයා තමයි ගමේ කුෂිකර්මාන්තයට සඳහා වන මූලික තීන්දුව සියල්ලම වගේ ගත්තේ. ඒතර එයා ගන්න තීරණය හරියටම හරි. එයා කන්නේ දන්නවා, ඉක්තුව දන්නවා. ඒතර එයා දන්නවා කුඹුරක් නම් අලපොල්ල කපන්න ඕනේ දවස දන්නවා. ඊට පස්සේ තවාණක් දාන්න ඕනේ දවස දන්නවා, වපුරන්න ඕනේ දවස දන්නවා. ඊහාන්න ඒක එතනින් පටන් ගත්තට පස්සේ අර සම්පූර්ණ යායම ගම ඇතුළේ මේක යනවා. එතකොට පිටර වී ටික හුමාරු කරගත්තා. වෙනත් බීජ වර්ග ටික හුමාරු. අපි අද වගේ මේ ආනයනය කරපු දේවල් පස්සේ ගියේ නෑ. හැම කෙනෙක්ම ගෙදර දුම්මැස්ස කියන එක තිබුණා කුස්සියේ. ඒක ඇවිල්ලා මම හිතන්නේ බීජ ගබඩාව. ඒතර මේ බීජ ගබඩාවෙන් හදාගත්ත බීජ බොහෝ වෙලාවට අපි ශේෂ්ත්‍රයට ගෙනිච්චේ කාබනික කුෂිකර්මාන්තයද. රසායනික පොහොර කියන ඒවා මිනිස්සු දන්නේ නැහැ, දැකලා තිබුණේ නැහැ. ඒතර කියන්නේ 1950 ගණන් වල මේ ග්‍රීන් රෙවොලූෂන් නැත්තම් හරිත විප්ලවය කියන එක
ලෝකයේ කතා බහ කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේ වැඩි දියුණු කළ බීජ වර්ග ඊට පස්සේ කුෂි රසායන කෘමිනාශක මේ සියල්ල එන්නේ. ඒ වගේ ඒ ඇවිල්ලා කියන්නේ සාමාන්‍ය අපේ ওই කියන හරිත කෘෂි කර්මාන්තයෙන් ලැබෙන ආසන්න වල දෙගුණයක් ගන්න පුළුවන්, තුන් ගුණයක් ගන්න පුළුවන්, හතර ගුණයක් ගන්න පුළුවන් කියන සංකල්පත් තමයි එක තමයි. එහෙම ගිහිල්ලා තමයි අපි එනකොට අද මේ වකුගඩු රෝග වල ඉඳලා ආයුෂ පිළිබඳ ප්‍රශ්න ඉඳලා අපි නොදන්නා බොහෝ රෝගවලට බෙහෙත් හේතු වෙමින් යන්නේ. ඉතින් දැන් අපි ආපහු වෙලාවකට හිතනවා දැන් අපි මේ වර්තමානයේ කතා කරන කෘමිනාශක කෘෂි රසායනික තොර කෘෂි කර්මාන්තය අපේ රටේ තිබ්බේ. ඒක බොහෝලාට අපේම විද්‍යුතුන්ජයයි සලකන පිරිසක් තමයි පිටරට වලට ගිහිල්ලා ඉගෙනගෙන ඔක්කොම කරලා ඒ තාක්ෂණය මේ ගෙනල්ලා දැන් ඕකට වඩා මේක හොඳයි කියලා අපේ තිබිච්ච එකට පයින් ගහලා අපි අනුන් එකක් ගත්තේ. ඒතර ඒ අනුන් එක අරගත්ත අය නැවත අපේ එක බාර ගන්න අවශ්‍යද අපි අනුන්ගේ කරගහන තවමත් යනවා. ඒතර අපි ආපහු සැරයක් අනුන්ගේකට යන්න යනකොට මම හිතන්නේ මේ අර අපේකට යන්න යනකොට තාමත් අනුන්ගේක හොඳයි කියන සංස්කෘතියකුත් දී වෙලා තියෙන්නේ. මෙන්න මේ තත්ත්වයන් අපේ සාරධර්ම, අපේ හර පද්ධතියෙන්, අපේ වටිනාකම්, අපේ අර ඔබතුමා කිව්වා වගේ තියෙන මේ ජීවන දැක්ම මෙන්න මේක අමතක කරපු නිසා කියන එකයි මට දැනෙන්නේ. ජීවන රසවත් සහ වටිනා කතාවක් මේ ආරම්භ කළේ ලේකම්තුමනි. මම තාම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ ඔබතුමාගේ අත්දැකීම් සහිතව මේ සාකච්ඡාවට එළඹිලා අපිත් එක්ක දැනුම බෙදා හදා ගැනීම ගැන. දැන් අපි අලුත් අපේ නූතන සමාජ ක්‍රමයට ආවම ලේකම්තුමනි දැන් අර හිටපු සමාජය ඉඳලා මේ අලුත් සමාජ ක්‍රමයට එනකොට අපි පහු කරගෙන ආවා ජාතික වශයෙන් ස්වයං පෝෂිත ආර්ථිකයක්. රට ඇතුළේ විතරයි කළ තිබුණේ. ඊළඟට අපි දැන් අද දකිනවා අන්තර්ජාතික සමාජයක්. ලෝකයේ කුඩා වෙලා තියෙනවා. එතකොට අපේ තරුණයා මුළු ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා. ඒ වගේම තමයි අර සාරධර්ම පැත්තේ ගත්තාම අපිට දැන් අද ප්‍රඥාකම් පිළිබඳව සාරධර්ම පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දැන් අර සමාජයේ ඉඳලා ක්‍රමිකව නූතන සමාජය දක්වා ආපු තරුණයා අද මොනවද මුහුණ දෙන මේ අභියෝග තමන්ගේ ජීවන දර්ශනය ඇතුළේ? හරි. මම හිතන්නේ මෙහෙම. ඇත්තටම මේ දැන් අර අපි කලින් කතා කරපු ඒවා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒක මම හිතන්නේ සමාජයේටම පොදු තත්ත්වයක්. මේ ජීවන දර්ශනයක් කියලා පුද්ගලෙක් හදාගත්ත එකට වඩා අති සමාජයේටම තිබුණා හැම එකක්. දැන් අද අපිට කතා කරන්නේ සමාජය කියන එක ඇතුලේ කතා කරන අපිට තියෙන ඊටකට සමාජීය දර්ශනයක් කියන එක වගේ එකක් කතා කරන්න හරි අමාරුයි. හැබැයි අපිට අද කතා කරන්නේ දැන් ආයතන වලට සමානලට අපි හදාගන්න. කල්පනා කරන්නේ අරවම සංකල්ප අරගෙන හදාගන්න. නමුත් අද වෙනකොට අවශ්‍ය වෙලා තියෙන පුද්ගලයෙකුට තනි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය සඳහා පැහැදිලි දර්ශනයක් අවශ්‍ය වෙලා තියෙනවා. ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙලා තියෙනවා. වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. මොකද එහෙම නැති වුණොත් මේ සමාජය ඇතුලේ අපි හුදකලා වෙන්න පුළුවන්. නැත්නම් අසරණ වෙන්න පුළුවන්, අනාථ වෙන්න පුළුවන්. සහ හවුවරණක් නැති තැනටපත් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදී මම දකින මූලික දේ තමයි දැන් අපේ අධ්‍යාපන පද්ධතිය තුළ අපි ඉගෙන ගන්න මොනවද? අපිට උගන්වන්නේ මොනවද? දැන් ඉස්සර නම් අපි හිටියේ විශ්වත පවුලක් ඇතුලේ. ඒ පවුල විශාල එකක්. අම්මා තාත්තා ඊට අතරේව ආච්චිසියා එහෙම නැත්නම් නැන්ද මාමා බාප්පා පුංචි අම්මා මේ මහා සමාන විශාල පිරිසක් මේකේ ඇතුලේ හිටියා. හැම වෙලේම අපිට කොහෙවත් තනි වෙන්න හුදකලා වෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. අපිට අවශ්‍ය කරන පෝෂණය ගෙදර අම්මා හිටියන් නැතත් කන්න ටික අපිට හම්බ වුණා. මෙහෙම සමාජයක් ඇතුලේ තිබිච්ච ආරක්ෂාව අද වෙනකොට මම හිතන්නේ මේ විශ්වත පවුල යම්සිදිගෙන් හොඳටම කෙට්ටු වෙලා අද වෙනකොට දැන් න්‍යෂ්ටික පවුල් තමයි හැමෝම අපි අත්විඳින්න ඉන්න පවුල් එකකේ වෙන්නේ. ඒක ඇතුළේ බොහෝ වෙලාවට ඉන්නේ අම්මත් තාත්තත් දුව හෝ පුතා සමහරවිට දුවෙක් පුතෙක් දෙන්නම. ඒක සමහර අපිට ගති ලක්ෂණ තියෙනවා දැන් අපි එකට කියනවා මව්පියන් දෙන්නම නැති සමහරවිට අම්මා විතරක් ඉන්න පවුල්. තාත්තා විතරක් ඉන්න පවුල් තැනටත් මේක ගිහිල්ලා තියෙනවා විවිධ හේතු නිසා. එතකොට දැන් අනිත් පැත්තෙන් තාක්ෂණය මුළු ලෝකෙම ආක්‍රමණය කරනවා. ඔබ දන්නවා දෙවනි කාර්මික විප්ලවය පටන් ගත්තට පස්සේ එක යුග එනවා. ඒකෙදි පළවෙනියටම රෝදේ හොයා ගන්නවා. ඒකත් එක්ක දැවැන්ත පරිවර්තනයක් සිද්ධ වෙනවා.
ඊළඟට ගින්දර හොයාගන්නවා. ඒකත් එක්ක දැවැන්ත පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඊළඟට විවිධ බල ශක්තියන් හොයාගන්නවා. ඒ ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඊළඟට අපි වාෂ්ප එන්ජිම ඒ වගේ දේවල් එනකොට තවත් වෙනස් වෙනවා. අද වෙනකොට මේ සියල්ල අර ප්‍රාථමික තත්ත්වයන්ගෙන් ඉතා වේගයෙන් වෙනස් වෙලා නූතන ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඒ සියල්ලම අතමුලක්සේ. දැන් උදාහරණයකට අපේ අතේ තියෙන හෑන්ඩ් ෆෝන් එක, මොබයිල් ෆෝන් එක කියලා කියන්නේ අපිට මුළු ලෝකයේ තියෙන ඕනෑම තාක්ෂණයක් ඕනෙම තැනක ඉඳගෙන දකින්න බලන්න පුළුවන්, අත්විඳින්න පුළුවන් තැනකට ගිහිල්ලා තියෙනවා. මෙතෙන්ට එනකොට එතකොට මේ වගේ ඉතාම සංකීර්ණ ලෝකයක් ඇතුළත කටයුතු කරනකොට ඕනෑම පුද්ගලයෙකුට සිද්ධ වෙනවා තමන් යා යුතු පාර මොකක්ද? තමන් කළ යුතු දේ මොකක්ද? තමන්ට ආරක්ෂාව, යැපීම, ආදායම මේ සියල්ල තියෙන කොතනද? ඊළඟට අනිත් පැත්තෙන් බලන්න වෙනවා මේ ලෝකයේ තියෙන මේ තාම පුළුල් පපසරියක් ඇතුලේ තියෙන මේ සියල්ල ඇතුලේ තමන්ට තමන්ව හොයාගන්න. දැන් අපි ගොඩක් වෙලාට අදත් දකින්න ශ්‍රී ලාංකික තරුණය ඇතුලේ තාමත් අපේ තරුණයෝ තමාව අඳුරගෙන නැහැ. මේ තමාව අඳුරා නොගැනීම කියන ප්‍රශ්නය ඇතුලේ බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. මම ඔබට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සාමාන්‍ය පෙළ කරන ශිෂ්‍යයෙකුට තියනවාද යම්සි අදහසක් මම සාමාන්‍ය පෙළ පාස් වුණාම කරන්නේ උසස් පෙළට මොන විෂයන්ද කියලා. මේක බොහොම අපේ යම් සීමා සහිත පිරිසකට මේක ඉතා මැනවින් තියෙනවා වෙන්න පුළුවන්. නැහැම කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් බහුතරයකට තියෙනවා. ඊට පස්සේ අපි උසස් පෙළ සමත් වුණොත් එහෙම සමත් නොවුනොත් එහෙම මොකද්ද අපි ගමන් මාර්ගය? කොහෙටද අපි යන්නේ? මොනවද අපි කරන්නේ? මෙහෙම අපිට දෙයක් තියෙනවා. ඊළඟට තමන්ව හඳුනා ගැනීම කියන සංකල්පය තුළ විශේෂයෙන් දක්න දේ තමයි තමන්ගේ තියෙන ශක්තිය මොනවාද? සුවිශේෂ කුසලතා මොනවාද? සාමාන්‍ය කියමනක් තියෙනවා ලෝකේ පුද්ගලෙක් කියලා කියන්නේ ලෝකෙට එන්නෙම සුවිශේෂී දක්ෂතා කුසලතා ප්‍රමාණයක් අරගෙන. එතකොට දැන් මේ ටික අරගෙන ආවට සමහරලාට යම් අය මියනතෙක්ම තමන් සතු දක්ෂතාවය කුසලතාවය අඳුරගන්නේ නැහැ. අඳුරගන්න නිසා විශාල දක්ෂතාවයක් හැකියාවක් ප්‍රමාණයක් තියාගෙන දුක්ඛිත ජීවිතයක් ගත කරලා සමහරලාට මිය පරලෝ. හැබැයි සමහර පිරිසක් ඉන්නවා තමන්ගේ දුර්වලතා ටික දන්නේ නැහැ. මේ දුර්වලතා දන්නේ නැති නිසා තමන්ට කරන්න බැරි දේවල් පිළිබඳව යම් විදිහක ඉලක්ක හදාගෙන, අරමුණු හදාගෙන, සීන හදාගෙන ඒව පස්සේ හමාගෙන යන්න ගිහිල්ලා සමහරලාට ජීවිතෙන් සමුගන්න අවස්ථා අනන්ත තියෙනවා. ඊළඟ තමයි මේක තියෙන බරපතල කාරණාව අපේ වැඩිහිටියෝ දෙමව්පියෝ. ඔවුන්ට සබෑ කරගන්න බැරි වෙච්ච හීන දරුවන් හරහා සබෑ කරගන්න උත්සාහය. ඒතර මේක ඇතුලේ ඔවුන් දන්න ඔවුන් හිතන ලෝකයේ අපි දැන් වර්තමානයේ කිව්වෙම එක්ක ඉංජිනේරු වෘත්තිය නැත්නම් මේ වෛද්‍යවරයෙක් කෙනෙක් කටයුතු කරන තාමත් මෙන්න මේවට ඉතා සුවිශාල ප්‍රමුඛතාවයක් ටිකක් හදලා තියෙනවා. ඒතකොට තමන්ගේ පවුලට වෛද්‍යවරයෙක්, තමන්ගේ දරුවෙක් දොස්තර කෙනෙක්, තමන්ගේ දරුවෙක් මේ ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් නීතිඥයෙක් කරගන්න එක සීන කරගෙන ඉන්නවා. හැබැයි අද වෙනකොට සුමේ මම දන්න දේ තමයි මේ ලෝකේ ඉතාම පුළුල් විවිධ ශේෂ්ඨ ඔස්සේ මිනිසුන්ට සුවිශේෂ බුද්ධයන් බවට පරිවර්තන වෙන්න පුළුවන්. එතකොට මේ ජීවන දර්ශනයක් හදාගන්න යනකොට ඒ කියන්නේ අපි එකට කියනවා විෂන් එකක් කියලා. ජීවන දැක්මක් හදාගන්න යනකොට ඒකේ තියෙන වැදගත්ම දේ තමයි ඉස්සල්ලා තමන්ව අඳුර ගන්න ඕනේ. තරුණයා තරුණයව අඳුර ගන්න. තරුණයාගේ දුර්වලතා ශක්තිය නෝ අඳුර ගන්න. අඳුරාගෙන ඔවුන් සම්පත් වූ අඳුරා ගන්න ඕනේ. ඔවුන්ට ඉතාම හොඳට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක දැන අඳුර ගන්න. ඊළඟ එක තමයි බාහිර පරිසරයේ තියෙන අවකාශයන් මොනවාද? ඉඩහසර මොකක්ද? අවස්ථාවන් මොනවාද? මෙන්න මේ ටිකත් අඳුර ගන්න ඕනේ. මොකද අපි කොයිතරම් හොඳට යමක් අපි ප්‍රගුණ කරගත්තත් අපිට අපි එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය කරන ආදායමක් ලබා ගැනීම තරම්වත් අපේ මේ හැකියාවන් යොදවා ගන්න බැරි නම් සමහරවිට මම දන්නේ ඒකවත් අපිට බරපතල ගැටලු ඇති කරන්න පුළුවන්. දැන් මට මේ ඊපෙරේදා අපි කරපු සාකච්ඡාවේදී අපි එක කාරණාවක් තමයි මේ විෂයන් 9ට මේ ඒ ගන්න ඇයි දරුවෝ යොමු කරන්නේ? විෂයන් 9කට දැන් ලෝකේ කොහෙවත් රටක විෂයන් 9කටම අතිදක්ෂ විය යුතුයි කියලා කොහෙවත් එකක් ලංකාවේ. ඊළඟට අවසානයේදී අපි විෂයන් 3කටම ඒ සමර්ථ ගන්න ඕනේ කියලා කියන්නේ ඇයි කියන්නේ? දැන් උදාහරණයකට ඇයි චිත්‍ර විෂයට ඒ සමර්ථයක් ගත්ත කෙනෙකුට ඒ විෂයේ පරතරයට යන්න බැරි? ඒ සඳහා කෝ අවකාශයක්. ඒතර මේ අප
අපේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය අධ්‍යාපන ක්‍රමය මේවා ඇතුළෙත් මම හිතන්නේ මේ දරුවෙකුට තමන්ගේ ජීවන දර්ශනය ගොඩනගා ගන්න තරුණයෙකුට ජීවන දර්ශනය ගොඩනගා ගන්න ඉතාම බාධාකාරී සාධක තියෙනවා. තමන් අකමැති විෂයන් වලට ඒ ගන්නවයි කියන එක නිකන් හිතලා බැලුවොත් සුමිත් මම දන්නේ මේ කොයිතරම් ඒක නීරසද කියලා. ඉතින් මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තියෙනවා. මේක ඉතාම පුළුල් එකක්. ඉතින් මේක ඇතුළේ මම කියන්නේ මේ කාලේ තරුණයන් තමන්ට දැක්මක් දර්ශනයක් ප්‍රතිපත්ති රාමුවක් හදා ගන්න ඕනේ. ඒකේ දැන් පළවෙනි කාරණාව තමයි හැම තරුණයෙක්ගේම ඔළුවේ තියෙන්න ඕනේ තමන්ගේ පොලිසි එක මොකක්ද ප්‍රතිපත්තිය මොකක්ද. මේ ප්‍රතිපත්තිය මම සරලව කියන්නේ do's and not do's. කියන්නේ මොනවද අපි කළ යුත්තේ මොනවද අපි නොකළ යුත්තේ. ඒක අපි දන්නවා නම් අපි නොකළ යුතු දේවල් ටික ඉතා පැහැදිලි. නිසා අපි කළ යුතු දේවල් ටික තාම නෙමෙයි. මම හිතන්නේ අපේ ගමන ඉතා සරලයි සහ පහසුයි. දෙවැනි කාරණාව මම මේකෙදි කියන්නේ හැම තරුණයෙක්ම තමන්ව අඳුනාගත යුතුයි. ඒක මේ කවුරු හරි කියන එක නෙවෙයි. තමන්ට දැනන දේ මොකක්ද? තමන් තුළ තියෙන දැවැන්ත ශක්තිය මොකක්ද? තමන්ගේ මේ අවදි නොවිච්ච ශක්තිය මොනවද? මේක අඳුර ගන්න ඕනේ. මේකට විවිධ ක්‍රම තියෙනවා. අපි කතා කරමු. ඒ වගේම තමයි තමන්ගේ තියෙන දුර්වලතන් හොයාගන්නත් ඕනේ. දැන් අපි ඕගොල්ලන්ට අපේ දක්ෂතා ගැන අපි ආඩම්බර කරනකොට දුර්වලතා අපි අංග ගන්න උත්සාහ කරනවා. මම හිතන්නේ දුර්වලතා හංගන්න දෙයක් නෑ. ඒක අපි තේරුම් ගත්තොත් ඒක ගැන අපිට කතා නොකර ඒවා වෙනත් ආයත පාවිච්චි කරන්න ඉඩ නොදී අපිට ඊගමන යන්න පුළුවන්. ඊළඟ තමයි සමාජයක තියෙන ලෝකයේ තියෙන විශ්වයේ තියෙන අවස්ථා මොනවද කියන එක අපි ඉතාම මනමින් දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන කාරණා ඔස්සේ තමයි මට හිතෙන පුද්ගලයෙකුට තමන්ගේ ජීවන දර්ශනය සකස් කරගන්න පුළුවන් වෙන්නේ සහ කළ යුත්තේ. මොකද සමහර වෙලාවට අපි අර ආදී කාලීන සමාජයේ තිබිච්ච සමහර සංකල්පات එක්ක විතරක් ඉන්න ගියාට අද මම හිතන්නේ අපිට වළංගු භාවයක් ලැබෙන්නේ නැහැ. මොකද ඒවට අද වෙනකොට වටිනාකම් යම් යම් විදිහට වෙනස් වෙලා. ඒකට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ අපි කවුරුත් කතා කරන ග්ලෝබලයිසේෂන් කියන එක ඇතුලේ විශ්ව ගම්මානයක් හැදිලා තියෙන. ඉස්සර අපි අර කතා කරපු ඊටාම සීමායි සහිත සීමාවන් ඇතුළේ තිබිච්ච ගම අද මුළු විශ්වයම ඇතුළත් වෙච්ච එකක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒකද මේ විශ්ව ගම්මානයේ ඇතුලේ ඕනෑම කෙනෙකුට පවතින්න නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ ඉලක්ක අරමුණු කරා යන්න නම් මම ඔය කියන මූලික කාරණා ටික දැනගෙන සහ දැනගෙන සිටීම සහ ඒ ඔස්සේ තමන්ගේ ජීවන ගමන සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා කියන එකයි මගේ හැඟීම. ස්තුතියි ලේකම්තුමනි. නැවත අපි සාකච්ඡාවට එළඹෙමු. ලේකම්තුමනි දැන් මම කැමති ඔබතුමාගෙන් දැන් බරපතල ප්‍රශ්නයකට යන්න. දැන් ඔබතුමා ඉතින් හොඳින් පැහැදිලි කරලා දුන්නා වර්තමාන සමාජයේ තරුණයා මුහුණ දෙන ප්‍රශ්න. ඔබතුමා විශේෂයෙන් බර කරලා කිව්වා තමා වඳුන ගන්න ඕනේ, ඒ වගේම තරුණයාට ප්‍රතිපත්ති තියෙන්න ඕනේ, ඒ වගේම ඔහු තමන්ගේ දක්ෂතා විතරක් අඳුනගෙනමදි දක්ෂතා අඳුනගත්තා වගේම දුර්වලතා අඳුන ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ විශ්ව ගම්මානයේ ඇතුලේ ඔහුට තියෙන අවස්ථා මොනවද කියලා අඳුන ගන්න ඕනේ. සමහර විට තරුණයා මේ එකක්වත් දන්නේ නැහැ. එතකොට දැන් මේ මිලියන 5කට වඩා වැඩි තරුණ ජනකායකකට නායකත්වය දෙන ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහන එක සාධාරණයි කියලා මම හිතනවා. අපි කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ? මොනවද අපි අපේ අමාත්‍යාංශයේ හැටියට අපි මොනවද කරලා තියෙන්නේ? මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තරුණයාට මේ අවස්ථාව ලබන්නේ? ඒකෙද්දි මම හිතන්නේ මේ සුමිත් මම දැන් කාරණා කීපයක් කතා කරන්න ඕනේ. ඔය ඔක්කොම මහා විශාල පරාසයක් ඇතුළේ තිබ්බට ඔයයි මම අතර ඔබතුමායි මම අතේ තියෙන මේ හෑන්ඩ් ෆෝන් එක අපි අතර ගත්තොත් ඕක අරගෙන අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණොත් ඔය විශ්ව ගම්මානය කියන එක සියල්ල මේක ඇතුලේ තියෙනවා. ඒකට අපි ඒක කොහොමද පරිශීලනය කරන්න කියන එක මොන අරමුණු සඳහාද ඒක පරිශීලනය කරන්න කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් තියෙන්න පුළුවන්. සහ මේකේ තාක්ෂණය නොදන්න කම දැන් ඒ වගේ දේවල්. ඊළඟට අපිට භාෂාමය ගැටලුවක් තියෙන්න පුළුවන් සමහර ලාවට මේ සියලු දොරතුරු සිංහල මාධ්‍යයෙන් හෝ දෙමළ මාධ්‍යයෙන් හෝ නැතිකම. හැබැයි ඕනෑම තොරතුරක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ ඒක ඇතුළේ තියෙනවා. ඉතින් ඒක නිසා ඕක මහත් වූ අභියෝගයක් වුණත් ඒ අභියෝගේ ජය ගන්න තමන්ගේ මනස හරියට පාවිච්චි කරොත් මම හිතන්නේ ඒක තාම සරල දෙයක්. ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි මම හිතන්නේ ලංකාවේ තරම් දැවැන්ත රාජ්‍යාංශයක් නැහැ ලෝකයේ ගෘහත් රටක. ඒකට අද වෙනකොට ඒකේ ලක්ෂ 17මාරක් ඉන්නවා. ඒකට දෙපාර්තමේන්තුව ආයතන මම හිතන්නේ 450කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා අමාත්‍යාංශත් ඇතුළු. එතකොට අපේ
උපතේ සිට මරණය දක්වා කෙනෙකුට අවශ්‍ය කරන සකල විධ සේවාවන් සම්පාදනය කිරීම සඳහා මේ අවශ්‍ය කරන ආයතන සමූහයම මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අපේ උපත සඳහා අපිට අවශ්‍ය වෙනවා නම් පළවෙනිම ගැප්ගත් කාන්තාවකට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා ගැනීම ඉඳලා ඊට පස්සේ දරු ප්‍රසූතිය ඊට පස්සේ අවශ්‍ය කරන අපි කතාවට කියනවා ඒ කාලේ පෝලියෝ වෙන්නත එහෙම නැත්නම් මේ ත්‍රිත්ව වෙන්නත මේ සියලු දේවල් අපේ මේ රාජ්‍ය තන්ත්‍රය ඇතුලේ සැපේනවා. ඊට පස්සේ අපි ටිකක් ලොකු මාත් වෙලා එනකොට අපිට අවශ්‍ය කරන ලදරු පාසල, දාම් පාසල, ඊට පස්සේ මොන්ටිසෝරි කියන ඒවා ඊළඟට එතනින් එහාට ගියාට පස්සේ අපේ පාසල් පද්ධතියේ පාසල් 10166ක් තියෙනවා. ඒතර මේ සියල්ල සඳහා මඟ පෙන්වීමට තමයි මේ ටික තියෙන්නේ. ගුරුවරු මම හිතන්නේ 2,80,000කට ආසන්න ප්‍රමාණයක්. මේ සියලු දෙනා ඉන්නේ අපි වෙනුවෙන්. අපේ තරුණයෝ වෙනුවෙන්. ඒක අවශ්‍ය වෙන්නේ කාලානුරූපව මේවට යොමු වීම විතරයි. ඊළඟට අපිට ප්‍රාදේශීය වටයෙන් එනකොට ඊට කලින් තියෙනවා මේ ග්‍රාම නිලධාරී කාර්යාලය කියලා එකක්. එතෙන්ට ගියාම කෙනෙකුට අවශ්‍ය ඕනෑම දෙයක් කරගන්න අවශ්‍ය කරන සහාය ගන්න පුළුවන්. ඊට අතිරේකව දැන් ගමකට ඉන්නවා නිලධාරීන් 4-5 දෙනෙක්. ආර්ථික සංවාද නිලධාරී කෙනෙක් ඉන්නවා. උපනිස කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ සමුද්‍ර සංවාද නිලධාරී කෙනෙක් ඉන්නවා. ග්‍රාම නිලධාරී කෙනෙක් ඉන්නවා. ඉන්නමු වාතාව එහෙම නැත්නම් මිඩ්වයිෆ් කෙනෙක් පොවිලාවට සම්බන්ධ වෙනවා. ඒතර එතන අවශ්‍ය 5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට ආවම මම දන්නේ නැහැ. ඊට මේ වෙනකොට ශේෂ නිලධාරීන් 70කට වැඩි ප්‍රමාණයක් මේක ඇතුලේ ඉන්නවා. ඒතර ඒ ශේෂ නිලධාරීන් අතර රබර් සංවර්ධනය කරන්න, පොල් සංවර්ධනය කරන්න, තේ සංවර්ධනය කරන්න, ඊට කෘෂිකාර්මික සංවර්ධනයට, බහුවාර්ෂික පූර්ව සංවර්ධනයට, ඊට පස්සේ ළමා සංවර්ධනයට, කාන්තා සංවර්ධනයට, ඊට පස්සේ වැඩිහිටියන් රැක බලා ගන්න මෙන්න මේ ආකාර වෙච්ච විවිධාකාර වූ ශේෂ්ත්‍ර වල දාලා ඉන්නවා. ඒතර අපි මේ ව්‍යුහය දන්නවනම් මම හිතන්නේ අපිට බොහෝ පාසුයි. දැන් දිස්ත්‍රික්ක එකකින් ඊටත් එහාට යනවා. පළාතේකට තව පළාත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන සියල්ල සකස් වෙලා තියෙනවා. ඒතර පළාත් 9 ඒ පළාතට අදාළව පළාත ඇතුළේ ඉඳගෙන මේ වැටි කරගන්න පුළුවන්. ඒ දිස්ත්‍රික්ක එක දිස්ත්‍රික් ලේකම්වරයාගේ නායකත්වයෙන් ඒ සියලු දෙපාර්තමේන්තු ආයතනවල බොහෝ සේවාවන් දිස්ත්‍රික් මට්ටමට ප්‍රාදේශීය මට්ටමට ගිහිල්ලා තියෙනවා. අපි අනිත් පැත්තෙන් ගත්තොත් පළාත් පාලන ආයතන විභාගයක් අපිට තියෙනවා. මේ සියල්ල ඇතුළෙත් මේක සිද්ධ වෙනවා. ඒතකොට අපි අධ්‍යාපන පද්ධතිය ඇතුලේ අපි අවුරුදු 13ක් ලංකාවේ පාසල් ඇතුලේ ඉන්නවා. එක වසරෙන් පටන් ගත්තම 13 වසර වෙනකන් යනවා. එහෙම ගිහලා තමයි උසස් පෙළ කරන්නේ. දැන් මගේ දෙවනි පුතා දැන් මායි දෙන්නත් එක පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන ගමනුත් දැන් එයාට තියෙන අත්දැකීම දැන් ඕස්ට්‍රේලියාවේ මාස්ටර් ඩිග්‍රී එකක් කරා. මේ මෑතකදී ලංකාවට ආවා. ඉතින් මෙයා දෙන උත්තරේ එයා කියනවා එයත් එක්ක හිටපු එක ළමයි මාස්ටර්ස් කරන්න එනකොට එයා හිතුවලු එයාගේ වයස අවුරුදු 24යි කියලා. මොකද අපේ කෙනා මාස්ටර්ස් කරන්න 24න් ගියපු නිසා. එයා කියනවා නෑ මං හොයලා බැලුවම එයා ෆස්ට් ඩිග්‍රී එක කරලා පළවෙනි උපාධිය හදාarලා අවුරුදු 2ක් ලෝකෙ වටේ ගිහිල්ලා ඇවිල්ලා මේ පශ්චාත් උපාධිය කරනකොට මිනිහාගේ වයස අවුරුදු 22යි. උපාධියක් කරලා අවුරුදු 2ක් ලෝකෙ වටේ ගිහිල්ලා පශ්චාත් උපාධිය පටන් ගන්නකොටත් වයස අවුරුදු 22යි. නිකන් හිතන්න සුමිත් මහත්මයා අපේ රටේ අපි අවුරුදු 5න් ඉස්කෝලේට ඇතුළේ අවුරුදු 13ක් ඉස්කෝලේ. එතකොට අපි උසස් පෙළ කරන්නේම අවුරුදු 18ක් වෙලා. එහෙම නැත්නම් අපි තව සැරයක් කරොත් එimhe 19. අපි විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න මග බලාගෙන ඉන්න ඕනේ අවුරුද්දක් එකමාරක් ආවම. ඒත් අපි විශ්වවිද්‍යාලයක ඇතුළේ වෙන අවුරුදු 20ක් පවුලා. ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලයක ඇතුළේ අවුරුදු 4ක් අනේ අවශ්‍යයෙන් ඉන්න. මේක වෛද්‍ය විද්‍යාව සම්බන්ධ වුණු 5ක් වෙන. ඒතර පළවෙනි ඩිග්‍රී උපාධිය ගන්නව අවුරුදු 25ක් වෙනවා. එතකොට අපි පශ්චාත් උපාධියක් කියලා කියන්නේ එතකොට අපි අවුරුදු 28ක් 30ක් විතර වෙලා ඒ ගමන්ම කරුවා. එතකොට අපිට ජීවිතේ විවාහය පිළිබඳ අවශ්‍යතාවයක්. ඊට පස්සේ අපිට ගෙවල් දොරවල් හදන අවශ්‍යතාවය. ඊට පස්සේ අපිට රැකී ආරක්ෂා ආදායම වැඩි කරගන්න, වාහන ගන්න. මේ ඔක්කොම ආවට පස්සේ අධ්‍යාපනයේ පැත්තකට යනවා. වෘත්තීය දියුණුව පැත්තකට යනවා. වෙනත් තුන තරම ඔස්සේ යනවා. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ දැන් අපේම රටේ ඇතුලේ අපි ලන්ඩන් ඕ ලෙවල් ඒ ලෙවල් වගේ දේවල් කරනවා නම් ඔය දැන් අවුරුදු 16ක් වෙනකොට මේ එයාට සාමාන්‍ය පෙළ සූසුකම් සම්පූර්ණ කරගෙන 18ක් වෙනකොට ලන්ඩන් ඒ ලෙවල් සුත් කළා 18 දී උපාධියක් සඳහා රෙජිස්ටර් වෙලා අවුරුදු 20ක් 21ක් වෙනකොට උපාධියක් අරගෙන උනා 22 දී අර කිව්වා වගේ
යන්න පුළුවන්. ලෝකෙ මෙතෙන්ට ගිහිල්ලා දෙනවා. අපි කොහෙද ඉන්නේ කියන ප්‍රශ්න නම් තියෙනවා. එතකොට අපේම ආයතන ටික අපි ගත්තා. අපි මේ වෙනකොට සුමිත් ඔබ නියෝජනය කරන මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුවම අද වෙනකොට වෘත්තීය මාර්ග උපදේශනය ගමට සහ පාසලට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරනවා. එතකොට යම් දරුවෙකුට අවශ්‍ය නම් තරුණයෙකුට අවශ්‍ය නම් Tamanට මේ මඟ පෙන්වීම ගන්න තැනක් නැහැ කියලා මම හිතන්නේ ඔබ මේ වැඩසටහන අවසානයේ කියයි. අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදය. එතකොට මේ වෙනකොට ඇත්තටම අපි ජාතික තරුණ සේවා සභාව හරහා ගමක් මට්ටමට ගිහිල්ලා තියෙනවා. යෞවන සමාජයේ සියල්ලත් ඇතුළේ. ඊළඟ අපේම දෙපාර්තමේන්තුව තව දෙනවා යොවුන් සේනාංකය. කොතනින් හැලුණත් ඒ අයට වෘත්ති අධ්‍යාපනය සහ තමන්ගේ ජීවන කුසලතා වර්ධනය කරන්න මෙතෙන්ට එන්න පුළුවන්. ඊළඟට අපේ තව ආයතනයක් තියෙනවා අපි කියන කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කියලා. ඔබට සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ ඉස්සරහට යන්න යම් බාධාවක් තියෙනවා නම් ඔබට ව්‍යාපාරිකයෙක් වෙන්න කැමති නම් ඔබට මේ තැන් වලට ඇවිල්ලා මේ ව්‍යාපාර සලස්ම හදාගන්න කියනදලා උපදෙස් ගන්න කියනදලා ඒ සදා ණය පහසුකම් අරගෙන බැංකු පහසුකම් අරගෙන ව්‍යාපාර ව්‍යාපච්චකරණය කියනදලා මේ සකල විද දේවල් ටික කරන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් අපිට තියෙනවා ක්‍රීඩා පැත්තට එහෙම අතිදක්ෂ දරුවෝ ඉන්නවා. ඔවුන්ට ඒ විශ්ේ යන්න පුළුවන්. දැන් සරල උදාහරණයක් අපි මේ වෙනකොට දැන් ඊයේ තිබුණා අපේ ෆුට්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්ෂතා දක්වපු අය දිරිගත් වැඩසටහන. අපි ලක්ෂ 232ක් ත්‍යාග වශයෙන් පිරිනැමුවා. ඒකේ පළවෙනි ස්ථානයට අපි මිලියන 5ක් ලක්ෂ 50ක් පිරිනැමුවා. එතකොට මේ මොන ශේෂ්ත්‍රයෙන් හරි කමන්නේ දක්ෂ වෙලා ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් කෙනාට අවස්ථාවන් තියෙනවා ඇති තරම්. ඒක නිසා අනිත් එක තමයි මේ වෙනකොට මෝඩල් පද්ධතිය ඇතුලේ දැවැන්ත රැකියා හැකියාවක්. ඒ වගේම විදේශ රටවල දැවැන්ත රැකියා ඉල්ලුමක් තියෙනවා. මේ සියල්ලට අවශ්‍ය කරන වෘත්තීය පුහුණුව සහ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ අවශ්‍ය කරන දැනුම පුහුණුව මේ සියල්ල අපිත් එක්ක සම්බන්ධ වුණොත් මේ දරුවන්ට ගන්න පුළුවන්, තරුණයන්ට ගන්න පුළුවන්, තරුණයන්ට ගන්න පුළුවන්. මොකද මේ බොහෝ දේවල් අපි ලබා දෙන්නේ නොමිලේ. ගාස්තුවය කිරීමෙන් තොරව. ඉතින් ඔබට වටිනා කියන සහතික ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න සහතිකපත් පවා මේ සියල්ල ඇතුළු දෙනවා. අපි ජීවත් වෙන්න අවශ්‍ය අධ්‍යාපනයක් දෙනවා. සහතික අධ්‍යාපනයක් විතරක් නෙවෙයි. මේ සියල්ලත් එක්ක තමයි අපි යන්නේ. මම හිතන්නේ අපිට තවදුරටත් වෙලා තියෙන ප්‍රමාණය අනුව කතා කරන්න පුළුවන් සුළුත් ඒක නිසා මම දකින්නේ මේ ගමනේදී අපිට වගකීමක් තියෙනවා රජයේ හැටියට සහ රජයේ නියෝජිත ආයතන හැටියට ඒ වගේම ඔබටත් පෞද්ගලික වගකීමක් තියෙනවා මේ රටේ පුරවැසියෙක් හැටියට මේ ආයතන ඇතුලේ තියෙන මේ සේවාවන් ලබා ගැනීමට යොමු වෙන්නේ ඉදිරිපත් වෙන කටයුතු කරන ඔබ උනන්දු වෙන්නේ. ඉතින් මේක මම හිතන්නේ මේ වෙලාවේ මම දරුවන්ට විතරක් නෙවෙයි විශේෂයෙන්ම මේ දරුවන්ගේ වැඩිහිටියන්ට දෙමව්පියන්ට කියන්නේ කරුණා කරලා ඔබේ දරුවන් නිවැරදි තැනට යොමු කරන්න ඔවුන්ට අවස්ථාව දෙන්න ඔවුන්ට නිදහස දෙන්න හරි මාර්ගයේ තෝරන ඉදිරියට යන්න. එතන අපි දෙගොල්ලන්ටම තා පහසුවෙන් මේ අපේ රට ලෝකේ මේ ඉන්න තැනින් ඉතාම ඉහළට ඔසවා තබන්න පුළුවන්. ලේකම්තුමනි ඔබතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කළා මේ අවස්ථාවේ. ලංකාවේ පාසල් පද්ධතියේ තරුණයන් උපාධියක් කරන් එළියට එනකොට අවුරුදු 20ට වෙන්න බෑ 25ක් විතර වෙන අය තමයි බොහෝ විට දකින්නේ. ඒ වගේම ලේකම්තුමනි අපේ රාජ්‍ය සේවයට එකතු වෙලා ඉන්න නිලධාරීන් පිළිබඳව කරපු අධ්‍යයනයකදී අපිට පෙනී ගියා ඒ අයගේ උපරිම වයස උපාධිය අරන් එළියට එනකොට සමහර අයගේ වයස අවුරුදු 27යි මාස 3ක් වෙලා තියෙනවා. තවත් සමහරු 22කින් 21කින් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඉතාම බරපතල ගැටලුවක් ලංකාව සම්බන්ධයෙන්. අපි අවුරුදු 25 දී හිතමුකෝ තරුණෙක් මේ උපාධිය අරන් එළියට ආවකි. ඒ එන තරුණයා ඊට පස්සේ මුහුණ දෙන්නේ බැරෑරුම් ප්‍රශ්න ගණනාවකට. මේ යාගේ වයස තරුණ වයසේ අග්දිස්සේදී එළියට උපාධියක් අරන් එනවා. දැන් මෙයා රැකියාවක් හොයාගන්නට ඕනේ. සමහර විට ඉඩමක් හොයාගන්නට ඕනේ, හදාගන්නට ඕනේ, විවාහ වෙන්නට ඕනේ. ඒතර මේ සියල්ල මුදල් එක්ක බැඳිලා තියෙනවා, ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙනවා. එතකොට මේ අපේ විශේෂයෙන්ම උපාධිධාරී තරුණයෝ බරපතල විදිහේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නේ අපි දකිනවා. හැබැයි අපි ගාව තාම විසඳුමක් නැහැ. අපිට යෝජනා කරන්න පුළුවන් එකම්තුමනි මේ කාලේ අඩු කරගන්න යෝජනා. ඇත්තටම සුත් මම හිතන්නේ මේ අපි කාගේවත් මේ පස්සේ එල්ලිලා අපේ ගමන යන්න ගියොත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ඔබ අර කිව්ව අපේ මම කවුද, මට තියෙන හැකියාවල් මොනවද, දක්ෂතා මොනවද, මගේ දුර්වලතා මොනවද කියන එක තනි පුද්ගලයා අඳුරගත්තා. ඔවුන්ට ඕන දේ ගමන යන්න පුළුවන්.
එතකොට දැන් මම දන්න දැන් මගේම ආයතන ප්‍රධානියෙක් ඉන්න යුත් කෝපායතනය ගත්තොත් එහෙම එතුමාගේ දූල දෙන්නම සාමාන්‍ය පෙළෙන් පාසල් අධ්‍යාපනය හමාර කරලා දැන් තියෙන පදනම් වර්ෂයක් කියලා එකක් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙනකොට ඒ පදනම් වර්ෂය සම්පූර්ණ කරලා ඕ උසස් පෙළ කරන්නේ නැතුව සාමාන්‍ය පෙළ සහ පදනම් වර්ෂයත් එක්ක ඔවුන් උපාධියක් හදාරන්න යනවා. ඒකට ඔවුන් අවුරුදු 19ක් 20ක් වෙනකොට උපාධියක් අරන් ඉවරයි. ඒකට ඒ සඳහා දැන් අපිට ඕන තරම් අවකාශ තියෙනවා. සමහරවිට එක පැත්තක් ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුලම යනවා. දෙවෙනි එක තමයි මේ වෘත්ති අධ්‍යාපනය. ඒකට අපි ඔය ඔක්කොම සහතිකයක් අරගෙන ආපහු යන්නේ රැකියාවකට. ඒතර ඔබ දන්නවා සුමිත් මහත්මයා ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුදු 18 සම්පූර්ණ පුද්ගලයෙකුට ඡන්ද බලය තියෙනවා. ඒ වගේම අවුරුදු 16 වගේ වෙනකොට ඒ අයට යම් තැනක වැඩ කිරීම සඳහා වුණ ඉඩකඩ ඉඩ ප්‍රස්තාව හැදෙනවා. ඒතර අපි හිතමු අවුරුදු 18න් එයාට රැකියාවකට යන්න පුළුවන් කියන රජයේ රැකියාවට විශේෂයෙන් ගත්තත් පුළුවන් කියන එකේ අර්ථය මොකක්ද? ඒතර 18 ඉඳලා 30 දක්වා වයස් කාලයේ තමයි ඇත්තටම දැවැන්ත ජවයක් තියෙන. ශක්තියක් තියෙන. ඒ කියන්නේ අපි ඒකට කියනවා මේ ඒක ජවයේ වැඩිම කාලය. ඒ කාලේ අපිට පුදුම උණක් තියෙන්නේ සම්පු වෙලා හරි ගාමරාගෙන හරි මොනවා හරි කරලා Tamanට ඕනේ දේ Taman හිතන දේ Taman හරියයි විශ්වාස කරන දේ කරන්න. ඒතර ඒ ජවයේ තියෙන කාලේදී අපි ඒක කරන්න අපිට අවකාශයක් දෙන්නේ නැතුව අපි ඉස්කෝලේකට හරි වෙනත් තැනකට හරි වෙලා කල්මරමරා ඉන්නවා කියලා කියන්නේම මම හිතන්නේ ඒක අපේ ජීවිතයෙන් අපි අවුරුදු 10ක කාලයක් නාස්ති කිරීම සඳහා වන කටයුත්තක් තමයි කරන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ විකල්ප අපිට වෙනම කතා කරන්න වෙනවා. අද කොච්චර කතා කරන්න පුළුවන් ප්‍රශ්න තියෙන නිසා. හැබැයි ඕන තරම් විකල්ප තියෙනවා. ඒක වෘත්තිකයන් බවට පත් කළා. ඒ වෘත්තියේ අතිවිශේෂයන් වෙච්ච ඕන තරම් පිරිස ඉන්නවා ලංකාවේ. ඊළඟට ඔබ නිකන් හිතුවොත් එම මේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වෙච්ච මිනිස්සු තමයි නව නිර්මාණ ලෝකෙට අඳුරලා දීලා තියෙන බොහෝ වෙලාවට. තෝමස් අල්වා එඩිසන් වගේ කෙනෙක් ගත්තොත් එම පාසලෙන් නිරපුව අය. වැඩක් නැහැ මේවා වදන්න බෑ උගන්නන්න බෑ. අරුණාකලුවා ගෙදර අරන් යන්න කිව්වම ගෙදර ඇවිල්ලා අම්මා එක්ක ඉඳගෙන කරපු ක්‍රියාවලියක් ඇතුළේ තමයි ඌ දැවැන්ත මේ මුළු ලෝකෙම මේ අද මේ තත්ත්වයන් අත්පත් කරගන්න දෙන දැවැන්ත නිර්මාණ ගණනාවක්. ඉතින් ඒක නිසා අධ්‍යාපනය කියලා ඇතුළේ තියෙන මේ පාසල් එකේ තියෙන අපේ පන්ති සිලබස් එකයි ඒව මේව විතරක් නෙවෙයි අධ්‍යාපනය. ඊට වඩා එහා උන් තරම් දේවල් තියෙනවා. මම අදත් දැක්ක හොඳ දෙයක් මේ අර අපේ සමාජයේ තියෙන නරක අදහසක් ආනේ ශිෂ්‍යත්ව පන්තියක් නැද්ද? අනේ අපරාධ මෙයා යවන්නේ. කොහොමද ශිෂ්‍යත්වයට එන්නවා? අඩු ගන්න විභාගයක් ලියන්න හරි පුරුදු වෙනවා. දැන් අවුරුදු 5න් මොකටද විභාග ලියන්න පුරුදු වෙන්නේ? වැඩක් නැහැ. ලෝකයේ තියෙන සියලු දැනුම ඇයි අපිට මොනව කරන්නේ? අපි යම් ශේෂ්ඨක විශේෂ සුවිශේෂ පුද්ගලයෙක් වෙන තමයි වඩා වැදගත්. සාමාන්‍ය දැනුමට අනිත්‍යව තිබුණා හොඳයි. ඒ වගේ එහෙම ප්‍රාමාණික ඥානයක් සහිත පුද්ගලයෝ රටට අවශ්‍යයි. ඒක යම් පිරිසක් යයි. හැබැයි රටේ අභියෝගිව මිලියන 5ක් වෙන සකල විද සමස්ත තරුණ ප්‍රජාවම ඕකට යනවා. මේ සියලු දෙනාට එහෙම කියලා ලැබෙන දේ මොකක්ද? දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපන තුල ඔබ කිව්වාගේ සහතිකයක් අරන් ඉවර රස්සාවක් කරන්න කොයිතරම් අමාරුද? හැබැයි විශ්වවිද්‍යාලෙ ගියේ නැති මිනිස්සු මම හිතන්නේ ඉතා පහසුවෙන් සහතික හදාගෙන රැකියාවල් හදාගෙන මම හිතන්නේ ජීවිතේ Tamanට අවශ්‍ය බොහෝ දේවල් ළඟා කරගෙන ඉවරයි. ඒ නිසා මම කියන්නේ මේ අභියෝගය කවුරු හරි කරනකන් ඉන්න එපා. ඔබ අවදි වෙන්න. ඔබ හිතන්න ඔබේ ජීවිතෙන් තව කොච්චර කාලයක් නාස්ති කරනවද? කොච්චර කාලයක් යැපෙනවද? අම්මා තාත්තගෙන් කරන වියදම ඇතුලේ ඉන්නවද? එහෙම නැත්නම් ඔබ යම්සි තීරණයක් අරගෙන නෑ මම මෙන්න මේ කාලේදී තීරණය අරගන්නවා මම මේ ශිෂ්‍යයට යනවා. මේ ශිෂ්‍යය මම නිකුමෙක් කරනවා. මේ ශිෂ්‍යය ඔස්සේ මගේ ජීවන ගමන හදනවා. මම මේ ශිෂ්‍යය ඔස්සේ ව්‍යාපාරිකයෙක් වෙනවා, ව්‍යවසායකයෙක් වෙනවා, නිර්මාණකරුවෙක් වෙනවා, නව නිර්මාණ මම හදනවා. එහෙම නැත්නම් මම මේ ශිෂ්‍යය ඔස්සේ වෙනත් ඔබට හිතන ඕනම දෙයක් කරනවා. කියන තරට එන්න ඔබට පුළුවන් නම් මම හිතන්නේ මේකම ඔබට ජීවිතේ එකක් තමයි අපිට තාම කෙටි කාලයක් තියෙන ජීවත් වෙන්න. මම හිතන්නේ එකක් තමයි පළවෙනි වැදගත්ම දේ ඔබ අපිව විශ්වාස කරන්න. අපේ කරුණා ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙන ආයතන සියල්ලම අපි ලෑස්තිවත් එක්ක අත්කල් බඳිනවා. මම හිතන්නේ මේ වැඩසටහන අවසානයේදී අපි ඉතා පැහැදිලිව කියනවා අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක මොනවද කියලා.
ඒතර ඒ ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඔබව අත්හැර යනවා දිගට ගෙනියනවා කියන එක අපි සපත කරනවා. දෙවෙනි කාරණාව අපි විශ්වාස කරනවා. අපි ඔබ මොනම හේතුවක් නිසාව අමාරු විදාන්නේ අසුන්තාවට පත් කරන්නේ නැහැ කියන එක අපි ඔබට සපත වෙනවා. ඒ වගේම ඔබ ඔබේ ගමන ඔබ විසින්ම අඳුනාගත යුතුයි. ඒ සඳහා අත්ලක් වෙන්න අපි ලෑස්තිම හිතන විශේෂයෙන් අපි අපේ මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හරහා මේ වෙනකොට අපි පාසල් පද්ධතිය ඇතුලේ ගුරුවරුන් 15000ක් වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා එහෙම නැත්නම් වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සඳහා සිස්ටම්ට වෘත්තීය මාර්ගෝපදේශන ලබා දීම සඳහා පුහුණු කරන වැඩසටහන පටන් ගන්න තියෙනවා. මූලික කටයුතු කරනවා. ඒ වගේම මේ වෙනකොට අපි ඒ කටයුතු ආරම්භ කරලා පාසලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ සමාජ ජාල වලට එන්න පුළුවන් විශේෂයෙන් Facebook ඒ වගේම අපේ YouTube channel එකක් තියෙනවා. මේ හැම එකේම මේ සියල්ලම තියෙනවා. ඒ නිසා මම ඔබට කිය හිටියේ මේ දෙපාර්තමේන්තුවත් එක්ක අත්වල බැඳ ගන්න ඔබට ඔබේ ජීවිතය හොයා ගන්න පුළුවන්. ඔබේ සින සැබෑ කර ගන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ මේ ටික විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවාව ඇතුලේ ආයතන 450කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ඉන්න ඔබ වෙනවා. ඉතින් ඔබ මේ ආයතනත් එක්ක එන්න. එතකොට නිසි මඟ පෙන්වීම අපිට කරන්න පුළුවන්. අපිත් එක්ක අත්වල බැඳගමු. ඔබට මම හිතන්නේ අපිට එකතු වෙලා මේ රට වෙනස් කරන්න ඔබ වෙනස් වෙමින් අපි වෙනස් වෙමින් රට වෙනස් කරන තැනට යන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන් සුබපතනවා ඒ සඳහා අපේ තරුණ ප්‍රජාවට වහවහ යොමු වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම මේ වැඩසටහනට මම විශේෂයෙන් සුබපතනවා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැදිරියන්ට මේ ආයතනයේ සුමිත් අපේ අධ්‍යක්ෂකතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මම හිතන්නේ මේක දැවැන්ත මෙහෙවරක්. මේ මෙහෙවර මම හිතන්නේ ඉතිහාසගත වෙන මෙහෙවරක්. මොකද අපි මේ ක්‍රමවේද අත්දැක බැලුවේ කොවිඩ් අභියෝගයත් එක්ක. එහෙම නැත්නම් අපි තව සාම්ප්‍රදායික ක්‍රම වල ඉන්නවා. ඒ නිසා ප්‍රශ්න කියලා කියන්නේ ගැටලු කියලා කියන්නේ ඔබට අවස්ථාවන් තමයි සලස්සන්නේ. ප්‍රශ්න වල ගැටලු වල තමයි උත්තර තියෙන්නේ. ඒකට උත්තර හොයන එක තමයි මේ අවස්ථාව. උදාහරණයක් කොවිඩ් අභියෝගය අපිට ආවේ නැත්නම් මම හිතන්නේ Zoom meeting අදත් අපි කරන්නේ නැහැ. සරලම උදාහරණ. ඒක නිසා ප්‍රශ්න වලින් පලායන උත්සාහ කරන්න එපා. ඒකෙන් ජීවිතය තොරගන්න උත්සාහ කරගන්න එපා. ඒකේ තියෙන අභියෝගය තේරුම් ගන්න. ඒකට මුණ දීලා ඔබ ජීවිතය හදාගෙන යන්න සූදානම් වෙන්න. සුබපත්. බොහොම ස්තුතියි ලේකම්තුමනි. ඒ වගේම අපි ඔබතුමාටත් සුබපතන. ඔබතුමා බණ්ඩාරවැල ප්‍රදේශයේ ඉපදුනා. ඉතින් අද ඔබතුමා දිගු ගමනක් ඇවිත් තියෙනවා. ඒ වගේම මේ රටේ මිලියන 5.9කට වඩා වැඩි විරිසකට නායකත්වයේ දෙන ආයතන ගණනාවකට නායකත්වයේ දෙනවා. මම ඔබතුමාටත් සුබපතන. ඔබතුමාගේ වෘත්තීය ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නටත් ඔබතුමාගේ සේවය අපේ තරුණයින්ට තවදුරටත් ලබා දෙන්නටත් හැකියාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිතවතුනි සම්බන්ධ වෙන ඔබ සැමට මම සුමේත් මට මතක් කරන්න කැමතියි. ඔව් ලේකම්තුමනි. බණ්ඩාරවැල වගේ දුෂ්කර පළාතක ඉපදිලා මට පුළුවන් නම් රටේ ප්‍රධාන අමාත්‍යාංශික ලේකම්වරයෙක් වෙන්න මම හිතන්නේ අනිත් ඔක්කොටම මට වඩා හොඳට පුළුවන්. මම කියන්නේ මේක විශ්වාස කරලා ඔබේ ගමන යන්න. බොහොම ස්තුතියි ලේකම්තුමනි. මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමා අද දවසේ මේ සාකච්ඡාව ආරම්භ කරමු. මුල සිටම ඔබතුමාගේ ජීවන අත්දැකීම් එක්කම ඇත්තෙන්ම අද මේ අපේ තාරුණ්‍ය සහ ජීවන දර්ශනය පිළිබඳව සාකච්ඡා කරන ඔබතුමාගේ දර්ශනයත් එක්කම මේ සාකච්ඡාව අරගෙන ගිහින් මම අතිශයින් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා ඔබතුමා ලබා දෙන ධෛර්යය ශක්තිය වෙනුවෙන්. හිතවතුනි ඔබට පුළුවන් මේ සාකච්ඡාව නැවත නරඹන්නට අපේ Inspired Career කියන YouTube channel එක හරහා. ඒ වගේම ඔබේ ප්‍රශ්න අපට යොමු කරන්නට පුළුවන් අපේ වෙබ් අඩවිය හරහා www.dome.gov.lk වෙබ් අඩවිය. ඒ වගේම නමින්ම ඔබට පුළුවන් අපේ Facebook පිටුවට ප්‍රවිෂ්ඨ වෙන්නට. ඒ වගේනොත් ඔබට පුළුවන් අපි තමග මේ සාකච්ඡාවට එළඹෙන්නට. ඒ වගේම අපේ මුදුරු මේ සතිය වෙනකොටම අපි Instagram account එකක් ඒ වගේම TikTok මාධ්‍ය හරහා ඔබ මුණ ගැහෙන්නට කැමති. අපි මේ විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරන්නේ සමාජයේ විවිධ ස්තරවල ඉන්න සියලු තරුණයන් ආමන්ත්‍රණය කිරීම සඳහා, සියලු පුද්ගලයන් ආමන්ත්‍රණය කිරීම සඳහා මේ සියලු මාර්ග හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි සැදී පැහැදී ඉන්නෝ. ඔබට ඕන කරන වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා දෙන්න, ඒ වගේම උපදේශන සේවා ලබා දෙන්න, ඒ වගේම වෙනත්
අපේ ලේකම්තුමා කලින් ප්‍රකාශ කළ ආකාරي වෙනත් සියලු ආකාරයේ සේවාවන් ලබා දෙන්න. ඒ වගේම ආයතන ජාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ජාතික යොවුන් සේනාංකය, ඒ වගේම තරුණ සේවා සභාව, ඒ වගේම කුඩා ව්‍යාපාර අංශය, ග්‍රාමීය නායකත්ව පුහුණු ජාතික ආයතනය, ඒ වගේ මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුව මේ හැම ආයතනයක්ම විශේෂයෙන්ම තරුණයින් ඉලක්ක කරගෙන වැඩසටහන් ගණනාවක් පවත්වාගෙන යනවා. මේ සියලු ආයතන වල සේවාව ඔබට ලබා ගන්නට පුළුවන් අප සමග අත්වල බැඳ ගැනීමෙන්. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි මේ සාකච්ඡාවට ලැබුණු සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකුන් මැතිතුමාට. ඒ වගේම හිතවතුනි මම ඔබටත් ස්තුතිවන්ත වෙනවා මේ දවසේ 8-9 පැයේ වෙන් කරලා අපිත් එක්ක මේ සාකච්ඡාවට එළඹීම පිළිබඳව සම්බන්ධ සියලු දෙනාට ස්තුතියි කියලා ප්‍රකාශ කරමින් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. එක්වන්න මිනිස් බල රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ සමග ඔබේ අනාගතය යහපත් කර ගැනීම සඳහා. සුබ දවසක් ඔබ හැමෝටම ආයි.